Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. දැන් වහන්සේගේ අභිමුඛයට තවත් ලස්සන දවසකට අපිට එන්න උන්වහන්සේගේ කරුණාව ලැබුණා. Hallelujah. ස්තුතියි ස්වාමීන් වහන්සේට. අපි ඉගෙන ගන්න පාඩම කියමු බලමුකෝ කාටද මතක කියලා. අපි කවුරු මොනවාද ශුද්ධාත්මයන්න් වහන්සේ තමයි අපේ මේන් ටොපික් එක. දෙවියන් වහන්සේගේ ආත්මය. ඒ ටොපික් එක යටතේ ශුද්ධාත්මයන්න් වහන්සේ ගැන ඉගෙන ගැනීමෙන් දැන් අපි සුමාන 7ක් 8ක් ඉගෙනගෙන තියෙනවා. ඒ ඉගෙනගෙන යන ගමන් අපි එක අංශයක් ඉගෙන ගත්තා අපේ ආලේපය එක එක තරාතිරම් එක එක මට්ටම් තියෙනවා කියලා. ආලේපේ. ඒ ආලේපේ මට්ටම් ගැන අපි ඒ තියෙන පියවරවල් ගැන ඉගෙන ගනිමින් දැන් අපි ඇවිල්ලා තියෙනවා තුන්වෙනි පියවරට. තුන්වෙනි ආලේපේ තුන්වෙනි පියවරට. දැන් මෙතනදී අපි ලස්සන අතුරු පාඩමක් ඉගෙන ගන්නවා. ඒ පාඩම ඇවිල්ලා මොකක්ද කියලා මට මතක් කරන්න බලමු අපි මොනවා ගැනද ඉගෙන ගන්න කියලා. තුන්වන පියවර ආලේපේ දීමනා. හාලෙලූයා. ආලේපේ ඒ කියන්නේ අපිව දෙවියන් වහන්සේ යම්කිසි දෙවියන් වහන්සේගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ the body of Christ. ඒ කියන්නේ මේ අපේ what do you say it in ශරීරය. මේ යේසුස් වහන්සේගේ ශරීරය තුල අපිට දීලා තියෙන යම් responsibilities අපිට කරන්න තියෙන කර්තව්‍යයන් දීලා තියෙනවා. දැන් මේ කර්තව්‍යයන් කරන්න මේ responsibilities කරන්න නැත්නම් ministry කරන්න අපිට මොනවාද අවශ්‍ය? උන්වහන්සේ අපිට යම් දීමනා දීලා තියෙනවා. ඉතින් දැන් මේ පාඩමේදී අපි ගිය සුමානේ ඉඳලා ඉගෙන ගත්තේ ශුද්ධාත්ම දීමනා ගැන. ශුද්ධාත්ම දීමනා ගැන. එතකොට අපි හොඳටම පැහැදිලිව ඉගෙන ගත්තා අපිට ඉන්නේ එකම ආත්මයන්න් වහන්සේ. එක දෙවි කෙනයි උන්වහන්සේගේ ආත්මයට කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ කියලා අපි ගෞරවව උන්වහන්සේට කියනවා. මේ ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබගේ මගේ ජීවිතය තුළට ඇවිල්ලා අපේ ආත්මයත් සමග එක්සිත් වෙලා අපේ තුල මතුවෙනවා ශුද්ධාත්ම දීමනා. උන්වහන්සේ අපිට දෙනවා ශුද්ධාත්ම දීමනා. දැන් මේ දීමනා අපි ඉගෙන ගත්තේ කොයි බයිබල් පදේද? කාටද මතක? අපේ මේන් බයිබල් ස්ක්‍රිප්චර් එක මොනවාද? මොන පොතද? ලූක් 20. දැන් ශුද්ධාත්ම දීමනා කියලා තියෙන ටික 9ක් ගැන ඉගෙන ගත්තා. පළවෙනි කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදය. right? දැන් අපි මේ දේ ඉගෙන ගන්නකොට සිස්ටර් තිලිනි ඔයා first time join වෙච්ච නිසා ඔයාට පුළුවන් බයිබලේ පළවෙනි කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයට හරව ගන්න. මේක ගැන තමයි අපි ගිය සුමානේ පටන් ගත්තේ. දැන් කාටද මතක අපි ඉගෙන ගත්ත ශුද්ධාත්ම දීමනා කීයක් තිබුණාද? කීයක් ගැන අපි කතා කරාද? ශුද්ධාත්ම දීමනා සම්පූර්ණයෙන්ම 9ක්. ශුද්ධාත්ම දීමනා 9ක් ගැන ඊට වඩා දීමනා තියෙනවද ලෝකේ? ඊට වඩා ගොඩාක් දීමනා තියෙනවා. නමුත් මේ පරිච්ඡේදයේ මේ පාඩමට අපි ඉගෙන ගන්නේ ශුද්ධාත්ම දීමනා 9ක් ගැන. දැන් මේ දීමනා 9 අපි මොනවාද කරේ? ඉගෙන ගන්න ලේසි වෙන්න අපි කොට්ටාශ 3කට බෙදුවා. දැන් කාටද කියන්න පුළුවන් මේ කොට්ටාශ 3 මොකක්ද කියලා? බලයේ දීමනාව. ඔව් බලයේ දීමනා. දිරිගැන්වීමේ දීමනා. තුන්වෙනි එක අංකල් සුනිල්ට මතකද? එලිදරව්වේ දීමනා. හෝම්වර්ක් කරපු නැති ළමයිව පන්තියෙන් පස්සේ වැඩිපුර වෙලාවක් තියාගන්නවාද?
එලිදරව්වේ දීමනා පළවෙනි කොට්ටාශය, දෙවැනි කොට්ටාශය දිරිගැන්වීමේ දීමනා, තුන්වෙනි කොට්ටාශය බලයේ දීමනා. right? එලිදරව්වේ දීමනා යටතට අපි දීමනා 3ක් ගොනු කරා. දෙවියන් වහන්සේ අපිට දුන්න දීමනා 3ක් අපි ගොනු කරා එලිදරව්වේ දීමනාවට. පළවෙනි එක ප්‍රඥාවේ වචනය. The word of wisdom. දෙවැනි එක දැනගැනීමේ වචනය. The word of knowledge. තුන්වෙනි එක ආත්ම විමසීම. The discerning of spirit. මේක තමයි පළවෙනි කොට්ටාශය. right? ප්‍රඥාවේ වචනය, දැනගැනීමේ වචනය, ආත්ම විමසීම. දෙවැනි කොට්ටාශය ඇවිල්ලා දිරිගැන්වීමේ කොට්ටාශය. ඒක කාටද මතක? භාෂා තේරුම් කර දීම, ධර්ම වාක්‍ය කීම, අනිත් එක නානා වර්ග භාෂා කතා කිරීම. very good, praise God. ඊට පස්සේ තුන්වෙනි කොට්ටාශය. ඒ කියන්නේ බලයේ දීමනා. බලයේ දීමනා කියන්න බලමු මොකක්ද තිබුණ තුන? සුවකිරීමේ දීමනාව. ඔව්. ඔබගේ කටහඬ, ඔබගේ කියා. බලයේ දීමනාව අපි දැන් කියන්නේ බලයේ තුන ගැන. ඇදහිල්ලේ දීමන, ආශ්චර්ය කිරීම සහ සුව කිරීමේ දීමනා. මේවා තමයි අපි කොට්ටාශ 3කට ගිය සුමානේ අපි ඉගෙන ගත්තේ. මම නිකන් රීකැප් එකක් කරේ මතක් වෙන්න ඔක්කොමලාට. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා the word of wisdom. ඒ කියන්නේ මේ මොකද ප්‍රඥාවේ වචනය ගැන. දැන් ඔයගලන්ට මතක් වෙන්න ඕනේ ප්‍රඥාවේ වචනය ගැන. ප්‍රඥාව කියලා අපි කතා කරනකොට අපි කිව්වා මේක අපිට පොත්පත් වලින්. ප්‍රඥාව කියන්නේ wisdom, right? දැනුම. නමුත් මේක පොත්පත් වලින් මේ ඉස්කෝලේට ගිහිල්ලා හරි බයිබල් මේ විශාරදෙක් වෙලා හරි ඒ වගේ පොත්පත් වලින් ඉගෙනගෙන මේ වගේ ප්‍රඥාවක් අපිට ලැබෙන්නේ නැහැ කියලා. මේ ප්‍රඥාව අපිට ලැබෙන්නේ කාගෙන්ද? මේක දෙවියන් වහන්සේගේම ප්‍රඥාව. හලෙලුයා. දෙවියන් වහන්සේගෙන්ම ලැබෙන්නා වූ දෙවියන් වහන්සේගේ විශාල ප්‍රඥාවක් තියෙනවා නම් ඒකෙන් චූටි බිඳක් අපේ ආත්මයට උන්වහන්සේ දෙන එක තමයි අපි කිව්වේ ප්‍රඥාවේ දීමනාවක් කියලා. එතකොට ඔයගලන්ට මතකද අපි මේ ප්‍රඥාවේ දීමනා විස්තර කරනකොට කිව්වා මේකෙන් අපි මොනවද කරන්නේ? ඇයි අපිට දෙවියන් වහන්සේ මේ දීමනාව දුන්නේ? අපි යම්කිසි දෙයක් තුලින් යම්කිසි කරදරයක්, යම්කිසි සිදුවීමක්, යම්කිසි තත්වයක උඩ අපි ඉන්නවා නම් එතනින් අපිව එළියට ගන්න අපේ නුවණ සීමා සහිතයි. අපේ ඉගෙනීම සීමා සහිතයි. අපේ දැනගැනීම, අපේ experiences, අපේ ඒවා සීමා සහිතයි. ඒවා සීමිතයි. ඒ දේවල් වලින් අපිට හැම දෙයක්කින්ම හැම ප්‍රශ්නයකටම උත්තරයක් හොයාගන්න බෑ. ඉතින් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපිට ලැබෙනවා ඒ ප්‍රශ්න වලින් මේ ගැලවෙන්න. අපි ප්‍රශ්නයකට මුහුදන් දෙනවා නම් යම්කිසි දෙයක් අප තුලින් යනවා නම් ඒ දෙයින් එළියට එන්න දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපිට මඟ පෙන්වනවා. අපි කොයි මාර්ගයේද හැරෙන්න ඕනි කියලා. අපි කොහොමද මේ තත්ත්වෙන් ගැලවෙන්නේ? අපි කොහොමද දැන් මෙතනින් එළියට එන්නේ කියලා ඔබව හිර වෙලා ඉන්නවා නම් ඔබ නැත්තම් ඔබට ඔබගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඔබගේ ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්, කවුරු හෝ වේවා. දැන් පාස්ටර් කෙනෙක් නම් ඔහු ගාවට එන ඔහුගේ සභාවේ කෙනෙක් වෙන්න පුළුවන්. දැන් පාස්ටර්ට හැම දෙයක්ම දන්නේ නැතුව ඇති. ඔබයි මායි හැම දෙයකටම පිළිතුර අපි ගාව නැතුව ඇති. නමුත් අපි විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් එක බිඳක්
අපිට ලැබෙනකොට ඒ බිඳුව අපිට මේ ඕන තරම් ඇති ඒ ප්‍රශ්නෙන් එළියට එන්න. හලෙලූයා. දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් එක බිඳක් අපිට ඇති කියලා අපි ඉගෙන ගත්ත ගිය සුමානේ. දැන් ඔයගලන්ට මතක ඇති මේක මම මේක කිව්වේ නෑ. හැබැයි මම ඒක පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. මේ ප්‍රඥාවට කියන ග්‍රීක වචනය ෆ්‍රොනෙසිස්. මේ ප්‍රඥාවට කියන ග්‍රීක වචනය ෆ්‍රොනෙසිස්. PHRONESIS. ෆ්‍රොනෙසිස්. right? දැන් ප්‍රඥාව කිව්වම අද මම මේකට ගැඹුරට ඔයගලන්ට උගන්වන්න යන්නේ නැහැ. right? ප්‍රඥාව කිව්වම අර ආලේපය වගේම අපේ ඇදහිල්ල වගේම එක එක පියවරවල් තියෙනවා. ප්‍රඥාවේ පියවර තියෙනවා. සාමාන්‍ය ප්‍රඥාවකට සාමාන්‍යයෙන් මේ අඩුම ස්ථානය කියලා කියමුකෝ. අඩුම පන්තිය කියලා. ඒ අඩුම පන්තිය නැත්නම් සාමාන්‍ය ජෙනරල් විස්ඩම් කියන්නේ ඒකට කියන්නේ සොෆියා කියලා. පොදුවේ ප්‍රඥාවට කියන ග්‍රීක වචනය සොෆියා. ඔයගලා සොෆියා කියලා ගෑනු ළමයිව දන්නවත් ඇති. අපි ගොඩක් වෙලාවට නම් තියෙනවා දරුවන්ට. එයා සොෆියා කියන්නේ සාමාන්‍යයෙන් ජෙනරල් ප්‍රඥාව විස්ඩම්. දැන් සමහරට බයිබලයේ ඔයගලන් කියවලා ඇති යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ප්‍රඥාව වුණා කියලා. ඒ ප්‍රඥාවට කියන්නේ සොෆියා කියලා. දැන් මේ ප්‍රඥාවට වඩා දෙවන පියවරට ඔබ පියමන් කරනකොට සෙකන්ඩ් ලෙවල් එකට යනකොට ඒ ප්‍රඥාවට ඔබ තවත් දැනගැනීම් එකතු කරනවා. ඔබ ඊට වඩා ටිකක් දැනගන්න ප්‍රයත්නයක් යොදවනවා. ඔබ තව ටිකක් සෝදිසි කරනවා. හොයලා බලනවා. අන්න ඒ ලෙවල් එකට එනකොට ඒකට කියන්නේ සුනෙසිස් කියලා. සුනෙසිස්. ඒක තමයි දෙවනි පියවර. SUNESIS. සුනෙසිස්. පළවෙනි එක සොෆියා, දෙවනි පියවර සුනෙසිස්. ඉහළින්ම ඊටත් වඩා ඉහළින්ම තියෙන පියවර තමයි ෆ්‍රොනෙසිස් කියන එක. අපි ගිය සුමානේ ඉගෙන ගත්ත ප්‍රඥාව දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් එක බිඳක් අපිට ලැබෙන එක. ඒකට කියන්නේ ෆ්‍රොනෙසිස් කියලා. ෆ්‍රොනෙසිස් කියන්නේ ප්‍රායෝගික ප්‍රඥාව. ෆ්‍රොනෙසිස් කියන தත්වෙට ඔබ එනකොට ඒක හරි ප්‍රැක්ටිකල් අපේ ජීවිතේ. සොෆියා කියන්නේ මුල් පියවර. සුනෙසිස් කියන්නේ ඔබ දැන් ඒක ටිකක් ඇක්ෂන් එකට දාලා තියෙන්නේ. ඔබට ලැබුණ ප්‍රඥාව ඔබ දැන් ඊට වඩා ටිකක් සෝදිසි කරලා බලනවා, හොයලා බලනවා, ඔය ටිකක් ඇක්ෂන් අරගෙන. දැන් ෆ්‍රොනෙසිස් කියන්නේ සම්පූර්ණයෙන්ම ඔය ප්‍රායෝගිකව ඔබට හොඳටම තේරෙනවා, ඔබට ටක් ගාලා ගන්න පුළුවන් තීරණයක් මෙහෙම කරොත් මට මේකෙන් එළියට එන්න පුළුවන් කියන්නේ. ඒ ෆ්‍රොනෙසිස් කියන එක තමයි දෙවියන් වහන්සේගේ ප්‍රායෝගික ප්‍රඥාව අපේ ජීවිතේ අපිට උන්වහන්සේ දීමනාවක් හැටියට, තෑග්ගක් හැටියට අපිට දීලා තියෙනවා. හලෙලූයා. මේක හොඳට තේරෙනවා කියලා මම විශ්වාස කරනවා. is it clear? Yeah. right. අපි එනම් යම් අද පාඩමට. අද අපි ඉගෙන ගන්නේ අපිට ලැබුණ දෙවනි දීමනාව ගැන. මොකද්ද මේ දීමනාව? The word of knowledge. දැනගැනීමේ වචනය. දැනගැනීමේ වචනය. අපි මේ දැනගැනීමේ වචනය ගැන පාස්ටර් මම හිතනවා ඒ 1 කොරින්ති එක පොඩ්ඩක් අද කියවුවොත් 1 කොරින්ති 12 ඒ තියෙන තැන 4 ඉඳලා පොඩ්ඩක් කියවුවොත් ඒක හොඳයි නේද කියලා. චුට්ටක්. යා. පළවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. පළවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. මගේ බයිබලයේ පිටුව 264 ඒ ස්ථානයේ කියනවා ඉතින් නානා ප්‍රකාර දීමනා ඇත්තේය, නමුත් එක ආත්මයන් වහන්සේය. නානා ප්‍රකාර සේවය කිරීම ඇත්තේය,
නමුත් එක ස්වාමින් වහන්සේය. නානා ප්‍රකාර ක්‍රියා කිරීම ඇත්තේය. නමුත් සියල්ලන් තුලෙහි සියල්ල කරවන්නේ එක දෙවියන් වහන්සේය. නමුත් ආත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනය පිණිසත්ය. කෙසේ දෙයක් ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද එම ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද එම ආත්මයන් වහන්සේ තුල වෙන කෙනෙකුට ඇදහිල්ලද එම ආත්මයන් වහන්සේ තුල තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනාවද තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද තවත් කෙනෙකුට ධර්මවාක්‍ය කීමද වෙන කෙනෙකුට ආත්මාල් විමසීමද තව කෙනෙකුට නානා වර්ග භාෂාවන්ද තවත් කෙනෙකුට භාෂා තේරුම් කර දීමටද දෙන ලද්දේය. නමුත් ඒ එකම වූ ආත්මයන් වහන්සේ Taman කැමති ලෙස එකිනෙකාට වෙන වෙනම බෙදා දෙමින් මේ සියල්ල කරවන සේක. ආමෙන් ආමෙන්. sorry මට ඒක ඉස්සෙල්ලාම කියවන්න තිබුණා අපිට මතකයක් හැටියට. මේක තමයි අපේ primary Bible verse එක. ඒකෙන් තමයි අපි මේ පාඩම ඉගෙනගෙන යන්නේ. අද අපේ එකේ දෙවනි දීමනාව ගැන ඉගෙන ගන්න යනවා. The word of knowledge. දැන් knowledge කියන්නේ wisdom නෙමෙයි. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ප්‍රඥාව wisdom එක ගැන. දැන් knowledge කියන්නේ දැන ගැනීම. දැනුම, දැන ගැනීම. දැන් මේ knowledge කියන එකයි wisdom කියන එකයි ගොඩාක් වෙලාවට ක්‍රිස්තියානි දරුවෝ පටලගෙන තියෙනවා. ඒ දෙක නිකන් මාරුවෙන් මාරුවට කියනවා එකක් කියලා හිතාගෙන. right? මේක එකක් නෙමෙයි මේක දෙකක්. ඒක තමයි පළවෙනි දේ. දැන් අපි බලමු මේ දෙකේ වෙනස මොකක්ද කියලා. මේකත් මේ දැනගැනීමේ වචනයත් අපිට ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්මයි. ඒක තමයි පළවෙනි කාරණාව. මේකත් ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්මයි. දෙවෙනි කාරණාව මේකත් අධ්‍යාත්මිකයි. It's supernatural. ඒක සාමාන්‍ය දැනුම නෙමෙයි. ඔබට පොතක් කියවලා ඔබ ඉස්කෝලේට ගිහිල්ලා ලැබෙන දැනුම ගැන නෙමෙයි අපි කතා කරන්නේ. මේ කතා කරන දැනුම ඇවිල්ලා දෙවියන් වහන්සේ විසින් අපේ ආත්මයට ලබා දෙන දැනුමක්. හලෙලුයා. ඒ වගේම මේ දැනුම ඔබට ඒ කියන්නේ ඒ ගැන හිත ඒ ගැන කල්පනා කරලා ඒ ගැන යාඥා කරලා හිටපු ගමන් ඒ කියන්නේ යාඥා කර ඉල්ලන එකක් නෙමෙයි. මේක දෙවියන් වහන්සේ විසින් අපිට ලබා දෙන දැනුමක්. එකපාරට මේක එන්නේ. අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ස්ථානයට නිසි ආකාරයට දෙවියන් වහන්සේ මේක ලබා දෙන අපිට අපේ ආත්මයට ඉම්පාර්ට් කරනවා. ඒ දැනුම ලබා දෙනවා දෙවියන් වහන්සේ. right? මේකත් දෙවියන් වහන්සේගේ දැන් ඔබ දන්නවනේ දෙවියන් වහන්සේට අපේ දෙවියන් වහන්සේ ආත්මයක් ඒ දෙවියන් වහන්සේගේ දැනුමට කියනවා උන්වහන්සේ අපි කියනවා සර්ව බලධාරී සර්ව වාසී ඒ වගේම උන්වහන්සේට මේ විශ්වයේ හැම දෙයක්ම දන්නා වූ දෙවියන් වහන්සේ. He has all knowledge. He is all sufficient. එයාට හැම දෙයක්ම දන්නා වූ දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේ ඔබගේ මගේ මේ පෘථුවිය තියෙනවානේ. මේ පෘථුවියට මේ සීමා වෙලා නැහැ උන්වහන්සේ. ඔබගේ මගේ ජීවිතේ පටන් ගන්නමක් තියෙනවා අවසාන දවසක් තියෙනවා. ඒ වගේ දෙවියන් වහන්සේට අවසානයක් නැහැ. උන්වහන්සේ සදාකාලයෙන් සදාකාලයට ජීවත් වෙන්නා වූ දෙවියන් වහන්සේ. එතකොට උන්වහන්සේට ටයිම් එක පටන් ගන්නෑ. උන්වහන්සේට මේ ලෝකයේ මේ පෘථුවිය අදාළ වෙන්නේ නැහැ. උන්වහන්සේට වේලාව කාලය කියන දේ මේ වයස
කාලාන්තරය වෙලාවල් උදේ සවස ඔයා නිදිය ගත්ත කියලා උන්වහන්සේ නිදියන්නේ නැහැ. උන්වහන්සේ රෙස් කරන ටයිම් එකක් නැහැ. උන්වහන්සේ පැය 24ම දවස් 7ම දවස් 365ම ඒ වගේ අනන්තයෙන් අනන්තයටම උන්වහන්සේ සෑම දෙයක්ම බලා ගන්නා වූ දෙවියන් වහන්සේ. right ඒක හොඳටම පැහැදිලිනේ. උන්වහන්සේ අපේ වෙලාවට ගොනු කරන්න එපා. අපේ දැනුමට උන්වහන්සේව ගොනු කරන්න එපා. උන්වහන්සේට සියල්ල දන්නා වූ දෙවි කෙනෙක්. දැන් මොකද්ද මේ වෙන්නේ? අපි මොනවාද කරන්නේ? දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට අපි මේ තලයට මේ පරිණත වුණාම අපේ ආත්මයට පුළුවන් වෙනවා මේ දෙවියන් වහන්සේගේ මේ සියල්ල දන්නා වූ හැම දැනුමක්ම තියනා වූ බලවන්ත වූ දෙවියන් වහන්සේගේ මනසෙන් එක බිඳුවක් අපිට ලැබෙනවා. එක බින්දක් අපිට ලැබෙනවා. අන්න ඒ බිඳුවට තමයි අපි කියන්නේ the word of knowledge කියලා. දැන ගැනීමේ එක වචනයක් අපිට දෙවියන් වහන්සේ ලබා දෙනවා. මොකද දෙවියන් වහන්සේ ඔබ ඉපදෙන්නත් කලින් ඔබ ගැන දන්නවා. ඔබේ දෙමව්පියන් ගැන දන්නවා. ඔබේ මුතුන් මිත්තන් ගැන දන්නවා. මේ ලෝකේ පටන් ගත්ත දවසේ ඉඳලා උන්වහන්සේ හැම දෙයක්ම දන්නවා. ඒ වගේම අපේ අවසානය අපේ අවසන් කාලය ගැනත් උන්වහන්සේ දැනටමත් දන්නවා. right දැන් මේ දැනගැන්මේ වචනේ විශේෂත්වය ඇවිල්ලා උන්වහන්සේ යම්කිසි පුද්ගලයෙක්ට අවශ්‍ය වෙලාවට දැන් කියමුකෝ මම උදාහරණයක් ගත්තොත් පාස්ටර්ගේ ඉදිරියට පාස්ටර්ගේ සභාවට අලුතෙන්ම දරුවෙක් ගෙනාව කියමුකෝ ජීවිතේට පාස්ටර් අඳුරන්නේ නැහැ දැකලවත් නැහැ දන්නෙත් නැති අලුතෙන්ම දරුවෙක් ගෙනාව කියලා. දැන් මේ දරුවා ගැන දෙවියන් වහන්සේ යම්කිසි දෙයක් ඔහුගේ ඒ දරුවගේ අතීතය ගැන නැත්තම් ඒ දරුවගේ වර්තමානයේ ඒ ජීවිතේ මොන හරි යම් දෙයක් තුලින් එයා යනවා ඇති. යම් ප්‍රශ්නයක් තුල ඔහු මුහුණ දෙනවා ඇති. නැත්තම් ඔහුගේ අතීතයේ යම්කිසි දෙයක් වෙලා ඇති. ඒ දේ ගැන හරිම සූක්ෂම විදියට පාස්ටර්ගේ හදවතට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මේ දරුවට මෙහෙම දෙයක් වෙලා තියෙනවා මේ කාලේ මෙහෙම දෙයක් වුණා ඔහුට කියන්න ඔහුට මේ ගැන බය වෙන්න දෙයක් නැහැ මම සියලුම දේ අමතක කරලා තියෙන්නේ එයාට දැන් කරන්න තියෙන්නේ දෙවියන් වහන්සේට එයාගේ ජීවිතේ පූජා කරන එක විතරයි කියලා. ඔබට තේරෙනවා අන්න ඒ වචනය ඒ සුද්ධාත්මයන් වහන්සේ පාස්ටර්ගේ හදවතට නැත්නම් ආත්මයට දෙන වචනය ඒ දෙන දැනගැන්ම තමයි දෙවියන් වහන්සේගේ දීමනාව. එතකොට පාස්ටර්ට මේ ජීවිතේට දැකපු නැති දරුවෙක්ට ඒ දරුවා ඉපදෙන්නත් කලින් වෙච්ච දෙයක් ගැන හරි ඒ දරුවාගේ පොඩි කාලේ වෙච්ච දෙයක් ගැන හරි ඒ දරුවා ජීවිතේ දැන් එයා යන ප්‍රශ්නයක් ගැන හරි ඒ පාස්ටර්ට කියන්න පුළුවන් වෙනවා. දේව දරුවන් ඕන කෙනෙක්ට මේ දීමනාව ක්‍රියා කරන්න පුළුවන් ඔබටයි මටයි. හලෙලුයා. දැන් හිතන්න මේ ප්‍රඥාව නෙමෙයි දැනගැන්මේ වචනය මේ දීමනාව ඇයි දෙවියන් වහන්සේ අපිට දෙන්නේ? ඇයි උන්වහන්සේ දෙන්නේ? දැන් අපි කිව්ව මම තේරුම් කරලා දුන්නා මොකක්ද මේක කියන්නේ කියලා. දැන් මට දැනගන්න ආසයි ඇයි අපිට මේ දේ දෙවියන් වහන්සේ දෙන්නේ? අපිට ප්‍රඥාවේ වචනය දෙවියන් වහන්සේ දුන්නේ ඇයි? යම්කිසි ප්‍රශ්නයකින් අපිට එළියට එන හැටි. යම්කිසි සීමාවක් අභිබවා අපිව එළියට ගන්න කොහොමද කියලා අපිට මඟ පෙන්වන එක තමයි ප්‍රඥාවේ වචනය. දැන් දැනගැන්මේ වචනේදී මොකද්ද උන්වහන්සේගේ අරමුණ ඇවිල්ලා යම්කිසි පුද්ගලයෙක්ගේ ෆේත් එක නැත්නම් ඇදහිල්ල වර්ධනය කරන්න. ඇදහිල්ලක් නැති මිනිස්සෙක් මේ වගේ දෙයක් වුණාම සමහර විට බිලීව් කරන්නේ නැතිව නිකන් අයියෝ කවුරුරි කිව්ව නිසා නිකන් බලෙන් හරි ඕගලන් යාළුවෙක්ව සමහර විට
පල්ලියට අරන් එනවා ඇති එන්න මෙතන හාස්කම් වෙනවා ඇවිත් බලන්න you know පල්ලි එන්න යේසුස් වහන්සේ කියන කෙනා අපිට මෙහෙම කරලා තියෙනවා කියලා අපි සමහර විට අපේ යාළුවන්ව ඇදගෙන එනවා නේද දේව අභිමුඛයට. ඒගොල්ලන් එතකොට අර ඔයාට තියෙන යාළුකමට එනවා මිසක් දෙවියන් වහන්සේට තියෙන ඇදහිල්ලට එන්නේ නැහැ පළමුවෙන්ම. ඉස්සල්ලාම ඒගොල්ලන් එන්නේ යාළුකම නිසා. නැත්තම් අර කරදරේ නිසා අර කරදරෙන් ගැලවෙන්න සමහර කට්ටිය අර උගුලෙන් ගැලවෙන්න වගේ හරි මං එකපාරක් එන්නම් ඊට පස්සේ මෙයා කට වහගෙන ඉඳී නේද කියලා එහෙමත් එනවා. දැන් ඒ වගේ එන මිනිස්සෙක්ට ඇදහිල්ලක් නැති මිනිස්සෙක්ට මේ වගේ ඔබ හිතලා බලන්න මේ වගේ දෙයක් වුණාම ඔහුගේ මොනවද වෙන්නේ? ඔහුගේ හදවත දෙවියන් වහන්සේ කරා ඔහුට ඇදහිල්ලක් ඇති වෙනවා. ඇත්ත නේද? කොහොමද මේ මිනිස්සයා මට දෙවියන් වහන්සේ මේ මගේ අතීතය ගැන දෙවියන් වහන්සේ මට කියන්න පුළුවන් නම් එහෙනම් මගේ අනාගතය ගැනත් දෙවියන් වහන්සේට කරන්න පුළුවන් නේද කියන බලාපොරොත්තුව ඔහුගේ හදවතට එන්න යනවා. දැන් මතක තියාගන්න ඔබ මේ දේ දකිනකොට ඔබගේ ජීවිතේ ඔබ එක්ස්පීරියන්ස් කරලා ඇති අත්දැකලා ඇති මේ දේ එහෙම වුණත් සමහර විට අපි ලැජ්ජාව නිසා අපි පෙන්වන්නේ නැහැ. කවුරු හරි මගේ පාස්ට් එක ගැන මගේ අතීතය ගැන මගේ මොන හරි කිව්වොත් මං අර ටිකක් ලැජ්ජාව නිසා මං ඒක ඇක්නොලෙජ් කරන්නේ නැහැ. නමුත් මතක තියාගන්න මගේ ආත්මය දෙවියන් වහන්සේගේ ආත්මයට සංවේදී. දැන් ආත්මික යම්කිසි මිරකියුලස් දෙයක් ආත්මික දෙයක් වෙනවා නම් මගේ ශරීරයෙන් මම ඒක රිජෙක්ට් කරත් මගේ මනසෙන් මම ඒකට පොඩි බ්ලොක් එකක් දැම්මත් මම ඒක පොඩ්ඩක් පැත්තකින් තිබ්බත් මං හිතන්නේ මේ මෙයා මොකෙන්ද මේ කරන්නේ කියලා ෂුවර් නෑ කියලා අර ෂුවර් නැති බඳ ඇදහිල්ලක් තියෙන කෙනෙක්ට වුණත් නුමුත් එයාගේ ආත්මෙට කතා කරනවා දෙවියන් වහන්සේ. මොකද ආත්මේ ඔබේ ආත්මයට පුළුවන් දෙවියන් වහන්සේගේ ආත්මයත් එක්ක කතා බහ කරගන්න. ඉතින් මේ විදියට යම්කිසි දෙවියන් වහන්සේව නාඳුනන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නේ නැති දරුවන්ව ඇදහිල්ල කරා ගෙන එන්න ඔබටයි මටයි දීලා තියෙන දීමනාවක් තමයි මේ දැනගැනීමේ වචනය කියන්නේ. හලෙලුයා. ඔයගලන්ට ඒක තේරුණාද? ආමෙන්. ඒක ප්‍රඥාවේ වචනයට වඩා වෙනස් කියලා ඔයගලන්ට තේරෙනවද? දැන් ප්‍රඥාවේ වචනය කියන්නේ වෙනම එකක්. යම් කිසි දෙයකින් අපි අභිබවා යම් කිසි දෙයකින් එළියට එන්න අපිට මාර්ගයක් පෙන්වන්නේ ප්‍රඥාවේ වචනේ සොලියුෂන් එකක්. අපේ ප්‍රශ්නයට පිළිතුරක් අපිට මගක් පෙන්වනවා. නමුත් මේ the word of knowledge ඒ කියන්නේ දැනගැනීමේ වචනේදී යම්කිසි අපේ ජීවිතේ අතීතයේ යම්කිසි දෙයක් වෙන්න පුළුවන් වර්තමානයේ යම්කිසි දෙයක් වෙන්න පුළුවන් මේ දේ අපිට ලැබෙන්නේ අපේ ඇදහිල්ල වැඩි කරන්න. යම්කිසි කෙනෙක්ගේ නැති ඇදහිල්ලක් ඇති කරන්නයි මද ඇදහිල්ලක් තියෙන මිනිස්සෙක්ව ශක්තිමත් කරන්නයි ඔහුට බලාපොරොත්තුවක් ගෙන දෙන්න තමයි මේ දීමනාව අපිට දීලා තියෙන්නේ. ඒක දැන් හොඳට තේරෙනවා කියලා මට හිතෙනවා. අපි උදාහරණයක් ගමු බයිබලෙන්. යොහාන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ ඔයගොල්ලන් මේ බයිබල් වර්සස් ටික ලියා ගන්න. අපි ඔක්කොම බලන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට පස්සේ කියවන්න පුළුවන්. යොහාන් පොතේ සුදු යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ කතාවක් තියෙනවා. කාටද මතක කවුරු ගැනද මෙතන කතාව තියෙන්නේ කියලා? ලස්සන ස්ත්‍රියක් ගැන සමාරියාවේ ස්ත්‍රිය ගැන ඔයගොල්ලන් අහලා ඇති කතාව. යේසුස් වහන්සේ ඇයව යාකොබ්ගේ ළිඳ ළඟදී යේසුස් වහන්සේ හම්බ වෙනවා. ඒ ස්ත්‍රියගේ අතීතේ එයාට ලොකු අතීතයක් තිබුණු ස්ත්‍රියක්. යේසුස් වහන්සේ එයාට කියනවා ඔයාට පුරුෂයෝ 5 දෙනෙක් හිටියා මීට කලින්. ඔබ දැන් ඉන්න පුරුෂයාත් ඔබගේ ස්වාමියා නෙමෙයි. ඔබ ගිහිල්ලා ඉස්සල්ලා
මේ ඒගොල්ලන්ව අරන් එන්න කියලා කතා කරලා කියනවා මට වතුර ටිකක් දෙන්න කියලා ඔයගලන්ට කතාව මතක ඇති. එතකොට දැන් මේ ස්ත්‍රියගේ ජීවිතේ වෙනස් වීමක් ඇති කරන්න පුළුවන් වචනයක් උන්වහන්සේ ප්‍රකාශ කරේ. මොකද්ද? ප්‍රඥාවේ වචනයක්. මේ මිනිස්සයා කවදාක්වත් යේසුස් වහන්සේව හම්බෙලා නැහැ. මීට කලින් පළවෙනි වතාවට හම්බුනේ. right? නමුත් ඇගේ අතීතය ගැන යේසුස් වහන්සේට කියන්න පුළුවන් වුණා වචනයක්. ඒ එක වචනෙන් ඒ කිව්ව කතාවෙන් ඇය දුවගෙන ගිහිල්ලා ඇගේ ගමේ හිටපු සියලුම දෙනාවම ඇදගෙන ආවය. ඇවිත් බලන්න මගේ ජීවිතය ගැන කියපු ඒ විදියටම කියපු කෙනෙක් මට හම්බුණා. ඇවිත් අහන්න යාගේ වචනය කියලා. ක්‍රිස්තුස් වහන්සේගේ ගොස්පල් එක ඇත්තටම ඉස්සල්ලාම ගෙනිච්ච මේ ස්ත්‍රිය තමයි. එක වචනයකින් යේසුස් වහන්සේට ඒ ස්ත්‍රියගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් වුණා. ප්‍රඥාවේ වචනයක් නිසා. හලෙලුයා. අපි තවත් උදාහරණයක් බැලුවොත් ලූක් පොතේ ඔබ මේක ලියාගන්න. ලූක් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ තියෙනවා යේසුස් වහන්සේ සහ සැකියස්ගේ කතාව. ඔබ සැකියස් සාකෙවුස් මං හිතන්නේ සිංහලෙන් කියන්නේ. යේසුස් වහන්සේ සහ සැකියස් කියන මිනිහයාගේ කතාව. ඔබට මතකද? සාකෙවුස් කියන්නේ හරිම මිටි මිනිස්සෙක් කියලා තියෙනවා. හරිම මිටි සයිස් එකකින්. ඒ වගේම එයා ටැක්ස් කලෙක්ටර් කෙනෙක්. සුංගම් අය කරන්නේ. එයා මේ අයුතු ලෙස මිනිසුන්ගෙන් වැඩිපුර සුංගම් අය කරලා නිකන් හරිම අන්පොපියුලර් කැරක්ටර් කෙනෙක්. නමුත් එයා ආරංචි වුණා යේසුස් වහන්සේගේ ගම හරහා ඇවිදගෙන යනවා කියලා. මේ යන වෙලාවේ යාට ඕන වුණා යේසුස් වහන්සේව බැහැ දකින්න. යාට දැක ගන්න ඕන වුණා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව. එතකොට සාකෙවුස් මොනවද කරේ? එයා අත්තික්කා ගහකට නැගලා එයා බලාගෙන ඉන්නකොට යේසුස් වහන්සේ හරියටම ගහ ගාවට ඇවිල්ලා සාකෙවුස් කියලා එයාගේ නම කියලා යාට කතා කරා. යේසුස් වහන්සේ කවදාවත් සැකෙවුස්ව හම්බෙලා නැහැ මීට කලින්. නමුත් යේසුස් වහන්සේ සර්ව බලධාරී සෑම දෙයක්ම දන්නා වූ දෙවියන් වහන්සේ නිසා ඔහු නම කියලා සැකෙවුස්ට කතා කළා. කිව්වා අද මම නුඹ සමග ඔබගේ ගෙදර ඔයත් එක්ක ඇවිල්ලා ඔයත් එක්ක කන්න යනවා කියලා. සැකෙවුස්ගේ ජීවිතේ එදායින් පස්සේ වෙනස් වුණා කියලා ඒ කතාවේ තියෙනවා. ඒ එක වචනයක් මොකද්ද? දැනගැනීමේ වචනයක්. ජීවිතේට හම්බෙච්ච නැති කෙනෙක්ගේ නම යේසුස් වහන්සේට කියන්න පුළුවන් වුණා. ඒ වගේම ඔබ දන්නවා ඇති සමහර විට අද කාලේ වුණත් ප්‍රොෆෙට්ස්ලා ඉන්නවා, පාස්ටර්ස්ලා ඉන්නවා චර්ච් එකේ. ඔවුන් ජීවිතේට දැකලා නැති අයගේ නම ප්‍රකාශ කරලා කියනවා. දෙවියන් වහන්සේ ඔවුන්ගේ හදවතට දෙනවා නමක්. නමක් දීලා කියනවා මේ වගේ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මේ වගේ ප්‍රශ්නයක උඩ යනවා. එයාට කියන්න මම එයාට ආදරේ කියලා. එයාගේ ප්‍රශ්න අදින් ඉවරයි කියලා. ඒ වගේ බලාපොරොත්තුවේ වචනයක්. යම්කිසි බලාපොරොත්තුවක් නැති වෙලා වැටිලා ඉන්න කෙනෙක්ට යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ එක වචනයක් අවශ්‍ය වුණා මනුෂ්‍යයන්ගේ ජීවිත වෙනස් කරන්න. දැන් මේ දේ ඔබටයි මටයි දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ මේ නැති වෙච්ච මේ දරුවන් වැටිලා ඉන්න මේ දරුවන්ව ගොඩනගලා ඒගොල්ලන්ව දිරිමත් කරලා ඒගොල්ලන්ට බලාපොරොත්තුවක් ගෙන දෙන්න. මම තව උදාහරණ දෙකක් දෙන්නම් මේකට. යොහාන් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ ඔබ එතන තියෙන කතන්දරය ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එයාගේ ගෝලයන්ව දැන් තෝරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එයාගේ ගෝලයන්ව තෝරනකොට එක තැනක මම හිතන්නේ 45 වෙන පල්ලෙහාට යනකොට තියෙනවා නතානියල් ගැන කතාවක්. නතානියල් ගහක් යටට වෙලා රෙස් කරගෙන ඉන්නකොට ෆිලිප් කියන අනිත් දරුවා එයාට ගිහිල්ලා කතා කරනවා එන්න ඇවිත් බලන්න නාසරෙත්හි යේසුස් කියන කෙනා අපිට හම්බුණා. මෙයා තමයි මෙසියස් වහන්සේ කියලා
ෆිලිප් ගිහිල්ලා නතානියල්ට කතා කරනවා එන්න කියනවා. එහෙම කතා කරනකොට දැන් යේසුස් වහන්සේ එතන ළඟ නැහැ. හැබැයි ඈතක ඉන්නේ, පේන්නේ ඉන්නේ. නතානියල් කියන නාසරත් ඉඳලා මොකද්ද කවදාවත් හොඳක් ඇවිල්ලා නැන්නේ කියලා නිකන් සවුත්වට වගේ කිව්වේ. ෆිලිප් හොඳ කතාවක් නෙමෙයි. sorry නතානියල් කිසිම මොනවාද ඒකේ ෆේත් එකක් නැති, ඇදහිල්ලක් නැති පිළිතුරක් දුන්නේ ෆිලිප්ට. නාසරත්කින් මොනවත් හොඳ දෙයක් ඇවිල්ලා නෑනේ මීට කලින් කියලා. එතකොට ෆිලිප් එයාට කිව්වා ඇවිත් ඔයා බලන්න. ඔයා ඇවිල්ලා බලන්න කියලා. එයා ළඟට එනකොට යේසුස් වහන්සේ කිව්වා නතානියල් ඔයා ගහ යටදී ඉන්නකොටම මං ඔබව දැක්ක කියලා. එතකොට ෆිලිප් දැනගත්තා එක මොහොතකින් ෆිලිප්ගේ ආත්මය දෙවියන් වහන්සේගේ ආත්මයත් සමග සම්බන්ධ වෙන්න ඒ බලාපොරොත්තුව ෆිලිප්ට ලැබුණා. මොකද ෆිලිප් කිව්වා you are the son of God. එතන ඔබ දෙවියන් වහන්සේගේ සැබෑවෙන්ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා ඔහු විශ්වාස කරා. මොකද එයා යේසුස් වහන්සේ කොහොමද ෆිලිප්ගේ කටින් කිව්වා නතානියල් ෆිලිප් ගහ යටතේ කතා වෙච්ච දේ කොහොමද මේ ඈත හිටපු යේසුස් වහන්සේ දැනගත්තේ? කොහොමද එච්චර ඈතකින් හිටපු කෙනෙක් මම දැන් කිව්ව වචනේ එයා කොහොමද දැනගත්තේ? අන්න ඒකට තමයි කියන්නේ දැනගැන්මේ වචනය කියලා. හලෙලුයා. ඒ වගේම ඔබට මේක හොඳටම මේකේ තවත් ලස්සන උදාහරණයක් තමයි ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ තියෙනවා. ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ තියෙනවා පෝල් සහ අනනියස්ගේ කතාව. පාවුලුතුමා සහ අනනියස්ගේ කතාව. උගලන්ට ඔක්කොමලාට දන්නවා ඇති පාවුලුතුමා දමස්කයට යන ගමනේදී තමයි ඔහුට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මුණ ගැහුනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව එළිදරව් වුණේ. සාවුල් කියන මිනිස්සයා තමයි පාවුල් කියලා වෙනස් වුණේ. යේසුස් වහන්සේ ඔහුව තෝරගෙන තිබුණා දෙවියන් වහන්සේගේ සේවයට. ඒ වගේම මේ දමස්කයේදී දැන් ඒ සාවුල් යන ගමනේදී මොකද්ද වුනේ? ඔහුගේ ඇස් දෙක අන්ධ වුණා. යේසුස් වහන්සේ ඇවිල්ලා ඔහුට පිළිඹු වෙලා ඔහුට කතා වෙලා ඒ වෙලාවේ සාවුල්ගේ ඇස් දෙක අන්ධ වුණා. මොකද එච්චර අර එළිය දිෂ්ණ නිසා, යේසුස් වහන්සේගේ මහිමය නිසා. right? එතකොට සාවුල් දමස්කයට ගිහිල්ලා දැන් බලාගෙන ඉන්නවා දැන් මොකද්ද කරන්න කියලා. දෙවියන් වහන්සේ අනනියස් කියන සේවකයාට අනාගත වක්තෘට කතා කරලා කියනවා අනනියස් නුඹ ගිහින් සාවුල් කියන සහෝදරයෙක් මෙතන ඉන්නවා. ඔහුගේ ඇස් අන්ධයි. ඔහුට මේවා තමයි වුනේ. ඔබ මෙහෙම කතා කරන්න. ඔහුගේ අතට ඇස් වලට අත තියලා යාඥා කරාම ඔහුට පෙනෙන්නට යනවා කියලා අනනියස්ව යවනවා සාවුල් ඉන්න ගෙදරට. right? දැන් අනනියස් ජීවිතේ කවදාවත් සාවුල්ව දැකලා නැහැ. නමුත් අනනියස් හොඳට ආරංචි වෙලා තියෙනවා සාවුල් කියන මිනිස්සයා මේ ක්‍රිස්තියානි දරුවන්ව මරන්න සෑහෙන දේවල් කරා කියලා. චර්ච් එකට විරුද්ධව ඔහු ක්‍රියා කරපු පුද්ගලයෙක්. right? ඒ වගේම ඒ සාවුල් කියන කෙනා යේසුස් වහන්සේ පාවුල් කියලා නම තියලා ඔහුව අනනියස් එතනට ගිහිල්ලා අනනියස් පාවුල්ට කියන සහෝදර පාවුල්. අන්න බලන්න ජීවිතේට දැකපු නැති මිනිස්සෙක්ව යේසුස් වහන්සේගේ එක වචනයක් ඔහුගේ හදවතට ආව නිසා ඔහු බය නැතුව ගිහිල්ලා සාවුල්ට කියනවා සහෝදර සාවුල්, my brother Paul, my brother. දැන් එයා එක වචනයකින් ඔහුගේ පවුලටත් එකතු කරගත්තා. එහෙම කතා කළා, ඔහුගේ ඇස් වලට අත තියලා යාඥා කළා, ඔහුගේ පෙනීම ලබා දීලා ඔහුව බෞතිස්මත් කරා. ඊට පස්සේ තමයි පාවුල් ඔබ දන්නවා කොච්චර ලස්සන ජීවිතයක් දෙවියන් වහන්සේ උදෙසා ගත කරාද කියලා. පාවුල් මැරෙනකන් ඔහු මේ ගොස්පල් එක සුභාරංචිය ඔහු හැම තැනටම ගෙනිච්චා. දැන් මේ පාවුල් කියන කෙනාගේ ජීවිතේ වෙනස් වෙන්නත් එක වචනයක් අවශ්‍ය වුණා දෙවියන් වහන්සේගේ.
ඒ වගේම අනනියස් කියන ප්‍රොපේතවරයාට එක වචනයක් මොකද්ද දෙවියන් වහන්සේගේ දැනගැනීමේ වචනයක් අවශ්‍ය වුණා බයෙන් හිටියේ යා බයෙන් හිටියේ මේ පාවුල් කියන මිනිස්සයා මාවත් මරයි කියලා. නමුත් දෙවියන් වහන්සේව විශ්වාස කරලා දෙවියන් වහන්සේගේ දරුවෝ එයාගේ දේ එයා ඉෂ්ට කරා. හලෙලූයා. මේක තමයි දැනගැනීමේ වචනේ උදාහරණ. ඔබට ඒක තේරුණාද? යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද? මොන හරි අහන්න තියෙනවද ඒ ගැන? right. එතකොට තව කිහිප දෙයක් මට කියන්න ඕනේ ගැන the word of knowledge and the word of wisdom හැමතිස්සෙම මේ දෙක එකට එක වැඩ කරන්නේ. එකින් එකට අතින් අත වැඩ කරන්නේ. word of මේ කියන්නේ ප්‍රඥාවේ වචනයයි මේ දැනගැනීමේ වචනයයි එකට වැඩ කරන්න පුළුවන්. දෙකම එක විදියට ක්‍රියා කරන්නත් පුළුවන්. එකම මිනිහෙක්ට එකම වෙලාවට සමහර විට මේ දෙකම අවශ්‍ය වෙනවා. එතකොට පාස්ටර් කෙනෙක්, දේවදරුවෙක් ඕනම කෙනෙක්ව දෙවියන් වහන්සේට පාවිච්චි කරලා මේ දේ කරන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ප්‍රඥාවේ වචනය ඔබගේ බුද්ධියට නෙමෙයි එළිදරව් වෙන්නේ. ඔබගේ මනසට නෙමෙයි එළිදරව් වෙන්නේ. ඔබේ ඉන්ටෙලිජන්ස් එකට නෙමෙයි එළිදරව් වෙන්නේ. ඒක එළිදරව් වෙන්නේ ඔබේ ආත්මයට. හැමතිස්සෙම දෙවියන් වහන්සේගේ දේ ආත්මිකයි. ඒ ආත්මික දේ හැමතිස්සෙම කනෙක්ට් වෙන්නේ ඔබගේ ආත්මයත් එක්ක. right? ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම මේ දේ ප්‍රඥාවේ වචනය ඒ වගේම word of wisdom and word of knowledge මේ දෙකම ඔබ පාවිච්චි කරනවා නම් ඔබගේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා නම් රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ කියන ලෙස පස්සේ ඒක අපි පොඩ්ඩක් බලමුද? මොකක්ද අප තුලින් විය යුත්තේ? කොහොමද දෙවියන් වහන්සේට මේ දීමනාව අපිට දෙන්න පුළුවන් වෙන්නේ? කොයි අවස්ථාවේද? රෝම 8:14. ඔව්. රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 14 මගේ පිටුව 238 අලුත් කිවිසුම. මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇත්ත එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ඒකයි කියන්නේ පාස්ටර්. මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇත්ත එපමණ දෙනා දෙවියන් වහන්සේගේ දරුවෝය. දෙවියන් වහන්සේගේ ආත්මයන්න් විසින් යම් පමණ දෙනෙක් ගෙන යනු ලබනද. For those who are led by the Spirit of God. එතකොට කවුද දැන් ලීඩ් කරන්නේ? ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේට සංවේදීව ඉන්න දරුවන්ට ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේගේ කටහඬට උන්වහන්සේගේ වචනයට සංවේදීව ඉන්න දරුවන්ට තමයි මේ ආත්මික දීමනාවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. ඔබ සංවේදී නැත්තම් උන්වහන්සේගේ වචනයට උන්වහන්සේ ඔබව if he is not leading you ඔබව මඟ පෙන්වන්න නැත්තම් උන්වහන්සේ පසුපස ඔබ යන්නේ නැත්තම් ඔබට බෑ මේ දේවල් වලින් ක්‍රියාත්මක වෙන්න. ඔබේ ආත්මයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් එකම විදිය ශුද්ධාත්මයන්න් වහන්සේට සංවේදීව ඉන්න එක. ඒ වගේම තවත් ඉම්පෝර්ටන්ට් කරුණක් තියෙනවා මේක ගැන. මේක ඇවිල්ලා ඔබ සම්පූර්ණයෙන්ම ශුද්ධාත්මයන්න් වහන්සේට යටත් වෙන්න ඕනේ. ඔබ you have to be obedient to the Spirit of God. ඔබ සම්පූර්ණ යටහත් පහත් වෙන්න ඕනේ ශුද්ධාත්මයන්න් වහන්සේට. ඔබගේ හදවතේ යම්කිසි උඩඟුකමක් තියෙනවා නම් ඔබ හිතනවා නෑ මම ඉගෙනගෙන මම මේ බයිබලේ දැන් කී පාරක් කියවලා තියෙනවද? මම තියොලොජි කොලෙජ් ගිහිල්ලා දැන් අවුරුදු 3ක් ඉගෙන ගත්තා පාස්ටර් කෙනෙක් වෙන්න. මම බයිබල් විශාරදෙක්.
එහෙම කියලා ඔබගේ හදවතේ ඔබගේ මනසේ ඔබ හිතුවොත් මං යම්කිසි දෙයක් දන්න මිනිස්සෙක් මම හොඳට ඉගෙනගත්ත මිනිස්සෙක් මට මේ ඩිග්‍රී කීයක් තියනවද මේ දකින්නේ නැති ආත්මයකට දකින්නේ නැති දෙවි කෙනෙක්ට කොහොමද මම මේ යටත් වෙන්නේ අන්න ඒ වගේ උඩඟුකමක් ඔබට මට ඒ අදහසක් තිබුණොත් ඔබට මේ ශුද්ධාත්මයන් වහන්සේ සමග සංවේදී වෙන්න බෑ. උන්වහන්සේගේ හඬට ඔබ කීකරු වෙන්නේ නැහැ එතකොට. ශුද්ධාත්මයන් වහන්සේට බෑ ඔබ තුල ක්‍රියාත්මක වෙන්න. ඔබගේ ආත්මය ක්ලීන් වෙන්න ඕනේ. ඔබගේ හදවත සම්පූර්ණයෙන්ම නිහතමානී වෙන්න ඕනේ. ඔබ යටහත් පහත් වෙන්න ඕනේ උන්වහන්සේගේ වචනයට. එතකොට තමයි උන්වහන්සේට පුළුවන් වෙන්නේ ඔබ තුලින් ක්‍රියාත්මක වෙන්න. මොකද මේ gift එක මේ දීලා තියෙන දීමනාව ඔබ ක්‍රියාත්මක කරන්න ඕනේ ඇදහිල්ලෙන්. ඔබගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න ඕන නම් ඔබ ඒ ක්‍රියාත්මක කරන්න ඔබට ඇදහිල්ල තියෙන්න ඕනේ. Right? ඇදහිල්ල තියෙන්න ඕනේ. You have to have faith to operate in the gifts of God. මේ faith එක ඔබට තිබුණා කියලා ඔබගේ ක්‍රියාවලිය ඔබ යම්කිසි ක්‍රියාවක් කරනවා නම් ඔබට දැන් කියමුකෝ දෙවියන් වහන්සේ මේ වචනයක් දුන්නා යම්කිසි පුද්ගලයෙක් ගැන right ඔබ ඒ ක්‍රියා කරන මොහොතේ ඔබ ප්‍රේමයෙන් ක්‍රියා කරේ නැත්තම් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය ප්‍රතිඵලය ඔබට ලැබෙන්නේ නැහැ. එතකොට පළවෙනි කාරණාව මොකද්ද? ඔබ ශුද්ධාත්මයන් වහන්සේට සම්පූර්ණයෙන්ම යටහත් වෙන්න ඕනේ. ඒක පළවෙනි දේ. ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ කටහඬට සංවේදී වෙන්න ඕනේ. ඔබ හොඳටම සංවේදී වෙන්න ඕනේ. උන්වහන්සේට පුළුවන් වෙන්න ඕනේ ඔබට මඟ පෙන්වන්න. ඒක දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව ඇවිල්ලා ඔබ කොන්දේසි විරහිතව ඔබගේ ජීවිතයට හැම දරුවෙක්ටම ඔබ ප්‍රේම කරන්න ඕනේ. කොන්දේසි විරහිතව ඔබ ප්‍රේමයෙන් ඔවුන්ව සැලකුවේ නැත්තම් ඔබ තුල මේ දීමනාවේ ප්‍රතිඵලය නැති වෙනවා. හැමතිස්සෙම මතක තියාගන්න දෙවියන් වහන්සේ ඔබට දීමනාවක් දෙන්නේ ඔබගේ ජීවිතය සඵල කරන්නයි ඔබගේ ජීවිත ආශිර්වාද කරන්න විතරක් නෙමෙයි. උන්වහන්සේ ඔබ තුලට දීමනාවක් දීලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ හැම දරුවෙක්ටම ආශිර්වාද කරන්න අවශ්‍ය නිසා. යම්කිසි පිටස්තරයෙන් ඉන්න දරුවෙක්ට ඔබ වෙනසක් කරන්න ඕන නිසා. යම්කිසි නොමග යන ජීවිතයක් නැවත උන්වහන්සේ වෙතට බලාපොරොත්තුවක් ගෙන දීලා ඔවුන්ව ආදරෙන් ඔබ ඇදලා ගන්න ඕන නිසා. ඉතින් ඔබ ආදරෙන් ඔබ ඒ උන්වහන්සේගේ අගාපේ ප්‍රේමයෙන් ඔබ ප්‍රේමයෙන් ඒ කෙනාට සැලකුවේ නැත්තම් ඔබ තුල මේ gift එක තිබුණාට දෙවියන් වහන්සේට ඒ gift එකෙන් ඵලයක් නැති වෙනවා. ඔබට තේරෙනවද මං? ඔබට හොඳ gift තියෙනවා ඇති. ඔබ ගොඩාක් talented ඇති. ඔබ යම්කිසි කෙනෙක්ගේ මූණ දැක්ක ගමන් පට ගාලා එයාගේ අතීතය ගැන, එයාගේ පාපිෂ්ඨ ජීවිතය ගැන, එයාගේ වර්තමානය ගැන ඔබට කියන්න පුළුවන් ඇති. නමුත් ඒ දීමනාව දුන්න අරමුණ දෙවියන් වහන්සේට නැති වෙනවා. ඔබ ප්‍රේමයෙන් ඔබ යටහත් පහත්ව ඔබ ප්‍රේමයෙන් ඒ මනුෂ්‍යයට සැලකුවේ නැත්තම්. අන්තිම කාරණාව මම මේක කියලා අද නවත්තන්න යනවා. ඔබට දෙවියන් වහන්සේ ලබා දෙන හැම දැනුමක්ම ඔබට කටින් පිට කරන්න අවසරයක් නැහැ දෙවියන් වහන්සේගෙන්. ඔබ මං හිතන්නේ මම පාස්ටර්ට බාර දුන්නා මෙයා මේක ගැන මීට වඩා යාට විස්තර කරන්න පුළුවන්. පාස්ටර්ට ගොඩක් අත්දැකීම් තියෙනවා මේක ගැන. දෙවියන් වහන්සේ ඔබට ලබා දෙන හැම knowledge එකක්ම යම්කිසි කෙනෙක්ගේ කියමුකෝ ජීවිතය ගැන හැම දෙයක්ම කියලා දුන්නා කියලා. දැන් ඔබ හොඳට දන්නවා දැන් මේ කෙනා පාපිෂ්ඨයි, මේ කෙනා මේකේ තමයි ඉන්නේ, මේ කෙනා මේ වැරදි කරනවා. ඒ ඔක්කොම දෙවියන් වහන්සේ ඔබගේ ඉදිරියේ පෙන්නුවට
ඔබට පර්මිෂන් එක දීලා නැහැ ඒ හැම වචනයක්ම එළියට දාන්න. සමහර විට දෙවියන් වහන්සේ කියනවා ඒ දරුවා ගැන යාඥා කරන්න කියලා. ඒ දරුවා මේකෙන් සහ මේකෙන් යනවා මේ තුලින් යනවා. ඔබ ඒ වෙනුවෙන් යාඥා කරන්න කියලා අපිට කියලා දෙනවා දෙවියන් වහන්සේ. නැත්තම් උන්වහන්සේ කියනවා 1 2 3 කාරණා 3ක් තියෙනවා. නමුත් ඔබ දැනට මේ දරුවාට පළවෙනි කාරණාව විතරක් කියන්න 2 සහ 3 කියන්න තව කාලයක් එයි. මං ඒ කාලේ වාට කියන්නම් හරියට කියලා. right? ඒ වගේම කොයි කාලෙද, කොයි වෙලේද, කොයි මොහොතේද කොහොමද ඒ දේ ප්‍රකාශ කරන්න ඕනේ කියලත් ශුද්ධාත්මයන් වහන්සේ අපේ හදවතට කතා කරනවා. උන්වහන්සේ ප්‍රශ්නෙට විසඳුම විතරක් නෙමෙයි, ඔබේ අතීතය විතරක් නෙමෙයි, ඔබේ වර්තමානය විතරක් නෙමෙයි. ඔබේ ඇදහිල්ල තමයි උන්වහන්සේට අවශ්‍ය. ඔබේ ජීවිතය තමයි උන්වහන්සේට අවශ්‍ය. උන්වහන්සේට ඕනේ ඔබවයි මාවයි ආදරෙන් එක පවුලක් හැටියට එකතු කරා වගේ නොමග යන මේ ලෝකේ වැටිලා ඉන්න හැම දරුවෙක්ම මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයට ඇතුල් කරගන්න ඕන නිසා තමයි අපිට මේ දීමනාව දීලා තියෙන්නේ. ඒක නිසා මේ කාරණා ඔබට හොඳටම වැටහුණා කියලා මම විශ්වාස කරනවා. අපි මොහොතක් අරගෙන මම පාස්ටර්ට බාර දෙන්න ඉස්සෙල්ලා අපි යාඥා කරමු. ඔබ ඇස් දෙක වසාගෙන උන්වහන්සේට ගෞරවයක් හැටියට ඔබගේ දෑත් ඔස්සවන්න. උන්වහන්සේට අපි ස්තුති කරමු. උන්වහන්සේ මේ දුන්නා වූ කාලය නිසා. ශුද්ධ ආත්මයන් වහන්සේ ඔබ දුන්නා වූ මේ දවසට මේ කාලයට ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. Thank you Lord Jesus. Thank you Lord. Thank you Father. ස්වාමිනී මේ දුන්නා වූ දරුවන්ට මා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. හැම ඇදහිල්ලක් නැති හැම මොහොතෙම අරමුණක් නැති හැම ජීවිතයක්ම බලාපොරොත්තුවක් නැති හැම හදවතක්ම අද ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය තුළ ඔබ වහන්සේ ගොඩ නගපු නිසා ඔබ වහන්සේට අපි අනේක වාර ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. බලාපොරොත්තුවක් නැති තැන බලාපොරොත්තුවක් දෙන්නේ ඔබගේ වචනයයි ස්වාමිනී. ආදරයක් නැති තැන ඒ ආදරය ලබලා දෙන්නේ ඔබ වහන්සේගේ වචනය ස්වාමින් වහන්සේ. අරමුණක් නැති ජීවිතවලට අරමුණක් දීලා සඵලත්වයේ දීලා විශේෂ කරලා අපිව උපනංවලා අපිව දිරිමත් කරන්නේ ඔබ වහන්සේගේ වචනය ස්වාමිනී. ඔබට ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ. හැම ගෞරවයක්ම ඔබ වහන්සේට ස්වාමිනී. හැම මහිමයක්ම ඔබ වහන්සේට ස්වාමිනී. මේ දුන්නා වූ හැම දරුවෙක් නිසාම ඔබ වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ආශිර්වාද කළ මැනව ස්වාමිනී. වචනෙන් පරිණත කළ මැනව ස්වාමින් වහන්සේ. ගොඩනගන්ට ස්වාමිනී. කිසිම උවදුරක් නැති වෙන පිණිස, කිසිම අමාරුවක් නොවන පිණිස, කිසිම නරක දෙයක් ඔවුන්ගේ ජීවිතයට ඇතුල් නොවන පිණිස ස්වාමිනී. ඔබ වහන්සේගේ වචනෙන් ඔවුන් පරිණත වෙන පිණිස ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. වචනෙන් ස්වාමිනී ඔබ වහන්සේගේ වචනෙන් ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ. May the grace of our Lord Jesus Christ, I thank you Lord Jesus for your grace and your power. Bless them in the mighty name of Jesus Lord. I thank you Lord for your love and for your goodness and for your word. Glory and honor to you Master. In the mighty name of Jesus we pray. Amen. Amen. Amen.